හැම දිනාටම තෙරුවන් සරණයි. මේ පින්බර සන්ධ්‍යාවේ උතුම් සද්ධර්ම දේශනය සහ භාවනා වැඩසටහන වෙනුවෙන් ධම්සභා මණ්ඩපයට වැඩම කළා වූ පූජ්‍යපාද කමඨාචාර්ය කාර්යගම මහින්ද සාර ස්වාමීන් වහන්සේව අප සියලු දෙනාම ඉතා භක්ති ආදරෙන් සාදුකාර දෙමින් පිළිගනිමු. සාදු සාදු. අංක 50 බුලස් පටිමග කොළඹ 7 ජිනේන්ද්‍රාරාම විහාරාධිපති වන पूज्य बाबरगम सोमरत्न स्वामी वහන්සේගේ අනුශාසනාව පරිදි විපස්සනා භාවනා මැදුර සංවිධාන කමිටුව සංවිධානය කරනු ලබන ගන්දුලබද්ද සූත්‍රය අනුසාරයෙන් ධාතු මානසික කාර්ය කමඨහන ප්‍රායෝගිකව වඩවමින් භාවනා පුහුණුව සිංහල භාෂා මාධ්‍යයේ 2021 ජූලි මාස 10 වෙනි දින සෙනසුරාදා පස්වරු 6 සිට 7:30 දක්වා සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය කරනු ලබයි. මෙතෙක් එම සංවිධාන කමිටුව විසින් කරනු ලැබූ සියලුම ධර්ම දේශනා වැඩසටහන් IMC ජිනේන්ද්‍රාරාමයේ YouTube channel ඔස්සේ ශ්‍රවණය කිරීමේ හැකියාව ඔබ සැමට ඇත. කරුණාකර එම YouTube channel subscribe කරන ලෙස අපි සදාවත් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම මේ පින්වත් පුණ්‍ය කර්මයට දායක වී භාවනා කරන ආකාරය පිළිබඳ මන අවබෝධයක් ලබාගෙන සමත හා විදර්ශනා භාවනාවට යොමු වී සසර කෙටි කර ගැනීමට මාර්ගඵල වැඩිවීමට සියලු සදහවත් ලෝකවාසී ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ට හැකි වේවායයි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි. මේ මහා පුණ්‍ය කර්ම හේතු කොටගෙන සියලු ලෝකවාසීන් කොවිඩ් වසංගත උවදුරෙන් මිදී නිදුක් නිරෝගී දිවියක සැපත් වේවා. සියලු ලෝක සත්‍ය දුකින් මිදී අමා මහ නිවන් පූර්ණය කරගනිත්වා. කල්යාණ මිත්‍ර අපදේශකයන්න් වහන්සේ කරුණාවෙන් අප වෙත ගන්ධලබද්ද සූත්‍රය ආශ්‍රයෙන් භාවනා පුහුණුව ලබා දෙන්න. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्ग मोक्खदं धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණයි. හැම දිනම සූදානම් වන්නේ ප්‍රායෝගිකව වෙනදා වගේ කියන්නේ අපි දැන් වාර දෙකක් ආරම්භ කරගෙන ආවා. තුන්වෙනි දින අද ප්‍රායෝගිකව භාවනාව අපේ ජීවිතේ සිදු කරන්නේ කොහොමද කියලා අපි සිදු කරගෙන යනවා මේ සූම් තාක්ෂණය හරහා. ඉතින් අද දිනත් අපි මේ ප්‍රායෝගික භාවනාව සිදු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පූර්වාංගම අපි සූදානම් වෙනවා සංයුත්ත නිකායට අයත් කන්දක වර්ගයේ ගද්දුල බද්ද සූත්‍රය විනාඩි 15කින් විතර විග්‍රහ කරගෙන අපේ අවිද්‍යාව හා තණ්හාව මොනතරම් අපේ ජීවිතයට බලපානවද කියලා ඒ තුලින් තේරුම් අරගෙන ඉන්න අනතුරුව භාවනාව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරන්නේ සවැත් නුවරදී මෙන්න මේ විදිහට විග්‍රහ කරනවා. මහණෙනි මේ සසර අනවරාග්‍රය මේ සංසාරයේ අනවරාග්‍රයි කියලා කියන්නේ අගමුල හොයාගන්න අමාරුයි කියන එකයි කියන්නේ. ගැඹුරක් හොයන්නත් බෑ අගමුල හොයාගන්නත් බෑ ඒ තරම් දුෂ්කර කාරණයක් කියනවා. කියලා ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා
අවිද්‍යාව නීවරණ කොට ඇත. අවිද්‍යාව කියන චෛතසිකය අපේ හිතේ තියෙන ලක්ෂණයක් පින්වතුනි. මේ අවිද්‍යාව කියන චෛතසිකය නීවරණය කරනවා කියන්නේ නිවන ආවරණය කරනවා පින්වතුනි. නිර්වාණ ප්‍රතිපදාව වහලා දානවා. නිර්වාණ ප්‍රතිපදාව වහලා වහනකොට තෘෂ්ණාව සංයෝජනය කර ගන්නවා. සංයෝජනය කොට තෘෂ්ණාව බැම්මක් හැටියට ගන්නවලු පින්වතුනි. සංයෝජනය කියලා කියන්නේ බැම්ම කියන එකයි. තෘෂ්ණාව සංයෝජනය කොට ඇති භවයෙන් භවයට සංධාවනය කරනවලු. භවයෙන් භවයට සංධාවනය කරනවා කියන්නේ පින්වතුනි ධාවනය කියන වචන තේරුම පින්වතුනි ගමන් කරනවා කියන එකනේ. ගමන් කරනවා. සං කියලා කියන්නේ එකට බන්ධනය කරනවා. බඳිනවා. සංස්කාර කියලා කියන්නේ මනාව බඳිනවා කියන එක. එතකොට සංස්කාරය මනාව බඳිනවා. එතකොට ඒ අරුතෙන්ම සංධාවනය කරනවා. එකට බැඳලා අරිනවා. එකට ආපු බැඳලා අරිනවා කියන එකයි කියන්නේ. පැහැදිලිව ඇහෙනවා නේද? එකට බැඳලා අරිනවා කියන එකයි. පෙර අරිමින් චුති ප්‍රතිසන්දි විසින් සැරිසරවන චුතිය හා ප්‍රතිසන්දිය මෙහෙන් චුත වෙනකොටම ඊළඟ භවයේ අල්ලලා ගන්නවා. ඒක හරියට කූඩැල්ලා උපමාවට කියන කූඩැල්ලා මෙහි අතාරින්නවා එහා පැත්ත අල්ලගෙන. එහා පැත්ත තියෙනකොටම මේ පැත්ත අතාරින්නවා. අන්න ඒ වාගේ පින්වතුනි මේ පංචස්කන්ධය අතාරිනකොටම ප්‍රතිසන්දියක් දෙනවා එහා පැත්තේ පංචස්කන්ධයකට. ඒකයි මේ කියන්නේ. චුති ප්‍රතිසන්දි විසින් සැරිසරන සත්‍යයගේ මුල් කෙලවරක් පේන්නේ නැතිලු. සත්‍යයගේ මේ ආරම්භයක් පේන්නේ නැහැ කියන එකයි කියන්න පින්වතුනි. මහණෙනි යම් කලෙක මේ මහ මුහුද සිඳේද වියලේද නොවේද බුදුහාමුදුරුවෝ අහනවා මහණෙනි යම් දවසක මේ මහ මුහුද හිඳෙනවද වේලෙනවද ඊළඟට අහනවා නැද්ද කියලා. නොවේද බුදුහාමුදුරුවෝම ප්‍රශ්නය අහනවා පින්වතුනි. ප්‍රශ්නේ ඉදිරිපත් කරලා උන්වහන්සේම ප්‍රශ්නයක් අහනවා ඒක එහෙම වෙන්නේ නැද්ද කියලා අහලා එබඳු කලක්ම වෙනවලු. එබඳු කලක් එනවලු. මේ මහ මුහුද මහ පොළව තුනෙන් එකයි පොළව තියෙන්නේ තුනෙන් දෙකක්ම පින්වතුනි මහ පොළව වතුර මහ මුහුද ඒ තරම් වතුර ප්‍රමාණයක් යම් දවසක හිඳෙනවා කියලා කියනවා. යම් දවසක හිඳිලා යනවා. හිඳෙනවා ඒවා එහෙම හිඳුනට මේ අවිද්‍යාව නීවරණය කරගෙන අවිද්‍යාව නිර්වාණය මේ දුක්ඛස්කන්ධය අවසන් කරන්න ඉඩ තියන්නේ නැතුව අවිද්‍යාව මූලික වෙලා තෘෂ්ණාව සංයෝජනය කරලා ඒ කියන්නේ භවයෙන් භවයට බැඳීම හදලා දෙයිලා ධාවනය කරනවා සංසරණය කරනවා සැරිසරවනවා ගමන් කරනවා කොහෙද දිව්‍ය ලෝක 6 මනුස්ස ලෝක යේ බ්‍රහ්ම ලෝක 20 සතර අපායේ ගමන් කරනවලු සංසරණ කරනවා. සත්වයාගේ දුක් කෙලවර කිරීමක් මම නොදකේ. අර මහ මුහුද හිඳුනත් දුක් කෙලවර කිරීම නම් මම දකින්නේ කියලා කියනවා. මහ මුහුද හිඳෙනවා. හැබැයි දුක ඉවරක් වෙන්නේ නැහැ කෙලවර වෙන්නේ නැහැ කියලා කියනවා. තවත් උපමාවක් කියනවා. දැන් උන් පළවෙනි උපමාව කිව්වා. තව උපමාවක්. යම් කලෙක මේ සිනේරු පර්වත රාජයා පින්වතුනි සිනේරු පර්වතය යම් කලෙක මේ සිනේරු පර්වතය වෙනසේද නොවේද කියලා අහනවා. දැවේද වෙනසේද මහා මේරු පර්වතයට කියන නම පින්වතුනි සිනේරු කියන්නේ මහා මේරු පර්වතය කියන එක. ලෝකේ තියෙන මහාම පර්වතය මහා මේරු පර්වතය. එතකොට මේ මහා මේරු පර්වතය දැවෙනවද වෙනසෙනවද ගිනි ගන්නවා කියනවා මේක. පස්වෙනි සූර්යයා එනකොට පින්වතුනි
පහළ වෙනකොට මේක ගිනි ගන්නවා. එතකොට මේක දැවෙනවද වෙනසෙනවද නොවේද එහෙම වෙන්නේ නැද්ද කියලා අහනවා. අහලා බුදුහාමුදුරුවෝ කියනවා ඒ බඳු කාලයක් එනවාද? ඒ කියන්නේ මේ පර්වතයේ ගිනි ගන්න කාලයක් ලෝකේ කල්ප අවසානය වෙනකොට මේ එනවා කියනවා. වෙනවා. මහණෙනි අවිද්‍යාව නීවරණය කරගෙන ඒ කියන්නේ අවිද්‍යාවෙන් ආවරණයක් කරගන්නවලු සංසාර දුකින් මිදීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මතුවෙන්න එන්න දෙන්නේ නැතුව අවිද්‍යාවෙන් ආවරණයක් අරගෙන ඊළඟට පින්වතුනේ අවිද්‍යාවෙන් ආවරණයක් හදාගෙන තෘෂ්ණාව බන්ධනයක් හැටියට එනවා ඊළඟට. ඒ කියන්නේ බන්ධනය කියලා කියන්නේ තෘෂ්ණාව බන්ධනයක් වෙන්නේ මේ ලෝකේ තියෙන අපිට හම්බෙන නිමිති අපේ ආයතන වලට හම්බෙන නිමිති වලට කැමැත්තක් හදා ගන්නවා. ඒ නිමිති කියන්නේ ගස් කොළන්, මහ පොළව, ගංගා, ජලාශ, වතු පිටි, ආහාර පාන, සුවඳ, ඇඳුම් මේ සියල්ල අපිට නිමිතිනේ පින්වතුනි. ඒවා අපි හැමතිස්සෙම හොයන්නේ අපි කැමති ස්වභාවයෙන්. තෘෂ්ණාවෙන් යුතුව, ආසාවෙන් යුතුව, එහෙම නැත්නම් කාමච්ඡන්දයෙන් යුතුව තමයි ඒවා අපි හොයන්නේ. ඒ කාමච්ඡන්දයෙන් යුතුව හොයනවා කියලා කියන්නේ අපි ලෝකයට කැමති. අරකට මේකට අපි අකමැති කියන්නේ අපට ඕනේ හැටියට ඒක නොතිබෙනකොට ඒකට අකමැති කියලා වචනයක් අපි දාගන්න. ද්වේෂයක්. නැත්තම් ඒක අපට ඕන විදිහට ඒ නිමිත්ත තියෙනවා නම් අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එතකොට ඒකට කැමැත්ත හදාගන්න. ඒ කියන්නේ ලෝකයට කැමති. අං සංයෝජනයක් බැදීමක් හැදිලා. කාමච්ඡන්ද කාම සංයෝජනය හැදිලා පින්වතුනි. එතකොට බැඳීම හදාගත්තාම එහෙමනම් සත්වයා මැරෙනකොට ඒ සත්වයාට නැවත තැනක් ඕනේ. ඇයි අර ආසාව පරිදි ජීවත් වෙන්න. ඒ නිසා ඔන්න මොකද කරන්නේ? චුති ප්‍රතිසන්දි වශයෙන් හදනවා. මෙතන චුත වෙනකොටම ප්‍රතිසන්දියක් දෙනවා. ප්‍රතිසන්දියක් දීලා කෙලවරක් නැතුව මේ සංසාරේ ඇවිදිනවා. දුක්ඛක්ඛන්දේ ඉවර වෙන්නේ නැහැ කියලා කියනවා. දුක කොයි මේ දෙයකටවත් ඉවර වෙන්නේ නැහැ. ඊළඟට තව උපමාවක් කියනවා පින්වතුනි. මහන්නේ යම් කලෙක මේ මහ පොළොව දැවේද වෙනසේද නොවේද? මේක දැවෙනවද නැද්ද? හත්වෙනි සූර්යයා පහළ වෙනකොට පින්වතුනි මේ මහ පොළොව මුළුමනින්ම දැවිලා යනවා. හත්වෙනි සූර්යයා සප්ත සූර්යෝජ්ජමන සූත්‍රයේ තියෙන්නේ. ඒ බඳු කලක් එනවා කියනවා. ඒ බඳු කලක් එනවා. මහණෙනි අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජනය කොට ඇතිව දිවෙන සැරිසරන සත්වයාගේ දුක් කෙලවර කිරීමක් නැත. අච්චර මහා විශාල දේවල් විනාශ වුණත් හැබැයි සත්වයා කොහේ හරි ඉපදිලා දුක් විඳින එක නම් සිද්ධ වෙනවලු පින්වතුනි. දැවෙන එක නම් ගිනි වලින් දැවි ඉන්නවා. රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න ගිනි 11ක් තේනවනේ පින්වතුනි. ජරා ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, ඒ විදිහේ ගිනි 11ක් තේනවා. ඒ ගිනි 11ට මුහුණ දෙන්න වෙනවා. ඒවා වළක්වන්න බෑ. ඊට පස්සේ කියනවා ලස්සන උපමාවක්. මහණෙනි බලු දමින් බැඳුණු සුනකයෙක් දැඩි හුලක හෝ කැඹෙක. ඒ කියන්නේ ওই ගෙවල් වල බල්ලෝ ඉන්නේ පින්වතුනි. ඌ මොකක් හරි කණුවකනේ බැඳලා ඉන්නේ. එක්කෝ කොන්ක්‍රීට් කණුවක එහෙම නැත්නම් ලී කණුවක බැඳලා ඉන්නවා. බඳන ලද්දේද බැඳලා ඉන්නවා. යම්සේ ඒ හුලම හෝ ටැඹම හෝ වටාගෙන අණුව දිවෙයි, අණුව පෙරලෙයි. දැන් මේ බල්ලට පින්වතුනි මේ කණුවෙන් පිට යන්න බෑ. ඒ කණුව වටාම ඇවිදිනවා. ඒ කණුව වටේම පෙරලෙනවා. ඕක තමයි කරන්න වෙලා තියෙන්නේ. එතකොට මේ බල්ලට මේ විදිහේ කණුව වටේම ඉන්න වෙනවා. පෙරලෙන්නේ ඒක වටේම. කණුව පෙරලෙද මහණනි ඒ හේයින්ම ආර්යයන් නොදක්නා ආර්ය ධර්මයේ අදක්ෂ වූ
මෙතන ආර්යයන් කියලා කීවේ පින්වතුනි කවුද? බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නොදක්නා ආර්ය ධර්මයේ අදක්ෂ වූ ඒ උන්වහන්සේලා විසින් උගන්වපු ඒ ධර්ම මාර්ගයේ යන්න අදක්ෂ වූ ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩවන්න අදක්ෂ වූ නොහික්මුණු සත්පුරුෂයන් නොදක්නා ඒ අරවෙන් හික්මිලා නැහැ ආර්ය ධර්මයෙන් හික්මිලා නැහැ හිත හික්ම කීකරු කරගෙන නැහැ. කොහොමද ආර්ය ධර්මයෙන් හික්මවා ගන්න පින්වතුනි? සීල සමාධි ප්‍රඥා වඩන්න ඕනේ. ආර්යයන් වහන්සේලා ආශ්‍රය කරමින් සීල් රැකෙමින් භාවනා කරමින් ප්‍රඥාව දියුණු කර ගන්න ඕනේ. එතකොට තමයි හික්මෙන්නේ. එහෙම වෙන හික්මෙන ක්‍රමයක් නැහැ. නිකන් මේ ධර්මය ඇසූ පමණින් හික්මෙන්නේ නැහැ. අරකේ පුහුණුව ලබන්න ඕනේ. හික්මෙමින් සත්පුරුෂයන් නොදක්නා සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු ඒ කීවේ පින්වතුනි දැන් ඔය රහත් නොවුනට ඊට මෙහා ඉන්නවා පින්වතුනි හොඳට භාවනා පුහුණු වෙමින් සීලය උපසම්පදාදී උසස් සීල ප්‍රාතිමෝක්ෂ සංවර සීලය හොඳට ආරක්ෂා කරමින් හොඳට හිත කීකරු කරගත්තු දඩබ්බර නැති හොඳ සමාහිත තැම්පත් වුණු හිත හදාගත්ත පුරුෂයෝ ඉන්නවා. ඒ අයගේ ආශ්‍රයකුත් නැහැ. ඒ අය උගන්වන්නේ ධර්මයේ ඒතර සද්ධර්මයමයි. ඒ ධර්මයේ ගමන් කළෙත් නැති අදක්ෂ සත්පුරුෂයන් නොහික් සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු. ඒ කියන්නේ ධර්මයේ හික්මුන් නැති අසෘතවත් පුතුජන තෙමේ ධර්මයේ ශ්‍රවණය කරපු නැති පුතුජන කෙනා රූපය ආත්මය වශයෙන් ගනි. මේ රූපය තමයි මම කියන්නේ. රූපය ආත්මය වශයෙන් ගන්නවා. ආත්මය රූපය වශයෙන් ගන්නවා. මම රූපය කියලා හිතනවා. දැන් ඔන්න දෙආකාරයි. දෙතර හොඳට ගන්න. රූපය මම වෙමි. මම රූපය වෙමි. ඔන්න දෙආකාරයි. විසිවැදෑරුම් සක්කාය දිට්ඨිය මෙතන උගන්වනවා. ඊළඟට කියනවා පින්වතුනි ආත්මෙහිලා රූපය ඇත. මේ තමන්ගේ ජීවිතයේ මම කියන එක්කෙනා තුල රූපය තියෙනවා. ඒක ඇතුලේ මම ඉන්නවා. ඒ රූපය ඇත. ඒකට කියනවා එහෙම කියලා රූපෙහිලා ආත්මය ඇත. මම කියන එක්කෙනා ඇතුළත රූපය තියෙනවා. ඊළඟට කියනවා රූපය තුල මම ඉන්නවා. එතකොට හතර ආකාරයි මේක බොහොම සියුම් තැනක් පින්වතුනි ඔන්න හතර ආකාරයක් දැන් කිව්වා. එතකොට ඔන්න රූපයට දෘෂ්ටි හැදිලා තියෙනවා හතර ආකාරයක. ඔන්න හතරයි. ඊළඟට කියනවා වේදනාව සංඥාව සංකාර විඥානය. වේදනාව මම වෙමි මම වේදනාව වෙමි. වේදනාව තුල මම ඇත මා තුල වේදනාව ඇත. ඔන්න පින්වතුනි එතනත් හතරයි. ඊළඟට පින්වතුනි සංඥාව මම වෙමි මම සංඥාව වෙමි. සංඥාව තුල මම ඇත මා තුල සංඥාව ඇත. ඔන්න තවත් ආකාරයක්. ඊළඟට සංස්කාරය මම වෙමි. කුසල අකුසල් කරපුවා. සංස්කාරය මම වෙමි මම සංස්කාරය වෙමි. සංස්කාරය තුල මා ඇත මා තුල සංස්කාරය ඇත. දැන් ඔය අපි කියන්නේ මම මෙහෙම කෙරුවා කියලා. මම මෙහෙම දන් දුන්නා. මෙහෙම සිල් රැක්කා. මෙහෙම භාවනා කළා. ඒ පැත්ත කියනවා. එකතු වුණාම කියනවා අනිත් පැත්තේ සංස්කාර. අපි මෙහෙම හොඳ චිත්‍රපටියක් බැලුවා. හෝටලයකට ගිහින් හොඳට කෑව කටට රහත. ඒ සංස්කාර තමයි පින්වතුනි. ඒ ඔක්කොම ලෝභකම් එතන හැදෙනවා. එතකොට ඒ විදිහේ හිතෙන් කයෙන් වචනෙන් කරපු ඒ කුසලයේවත් කතා කරනවා අකුසලයේවත් කතා කරනවා පින්වතුනි. කුජලයේ. ආන්න ඒ සියල්ල. ඊළඟට විඥාණය. විඥාණය මම වෙමි. මම විඥාණය වෙමි. විඥාණය තුල මා ඇත විඥානය තුල මා ඇත මා තුල විඥානය ඇත. එහෙම නැත්නම්
විඥානය මගේ වෙමි කියලා ඉවරලා එහෙමත් කියන්න පුළුවන් පින්වතුනි. අන්න ඒ විදිහේ කියනවා. එහෙම කියනොත් මගේ හිත නම් බොහොම හරි ඥානවන්තයි. මන් තමයි ඉතින් ඔය ඔක්කොම කෙරුවාවල් කියලා ඉවරලා ඔය කියන්නේ පින්වතුනි. මන් තමයි දන්නේ මගේ අයිඩියා මගේ වැඩ කියන්නේ මේ පින්වතුනි මේ විඥානය තමයි මම කියලා හිතානේ ඒ කියන්නේ පින්වතුනි ඒ සියල්ල. එතකොට ඒ සියල්ල පින්වතුනි ආත්මය වේ. එතකොට මේ ආකාරයෙන් හිත මේ පින්වතුනි මේ අශෘතවත් පුදුජන පුජ්‍යලයා කියන ඒ විදිහට පින්වතුනි හේ රූපයම අනුව දිවයි. ඒ කියන්නේ රූපයටම ඇලි ඇලි යනවලු. රූපයම අනුව දිවේ. රූපය අනුව පෙරලෙයි. ආන්න දැන් අර බල්ලා වගේ. සුනකයා පින්වතුනි ඒ කනුව වටේම යනවා. ඒ වගේම ඊළඟට පින්වතුනි ඒ අනුවම පෙරලෙයි. ඒකම අල්ලගෙන පෙරලනවලු. ඒ කියන්නේ සක්කාය දිට්ඨියම. ඒකට දැන් අර කනුවටම තමයි බල්ලා බැඳිලා ඉන්නේ. අපි අර සක්කාය දිට්ඨියෙන් අර කනුවටම බැඳිලා අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් තමයි මේ දෙක කරන්නේ. මේ කනුව ඇත්තක් නෙවෙයි කියලා අපිට ඒක අවබෝධයක් නැහැ. දන්වල කියන සංයෝජනයෙන් අපි කනුවට බැඳගෙන ඉන්නවා. ඉතින් මහ දුක්ඛන්දක් විඳිනවා. දැන් ඔන්න. එතකොට ඒ අනුව පෙරලේ වේදනාව අනුව දිවේ වේදනාව අනුව පෙරලෙනවා. සංඥාව අනුව දිවේ සංඥාව අනුව පෙරලෙනවා. සංස්කාරය අනුව දිවේ සංස්කාරය අනුව පෙරලේ. විඥානය අනුව දිවේ විඥානය අනුව පෙරලේ. දැන් ඕකනේ කරන්නේ පින්වතුනි. දැන් කොහේ හරි අර අසවල් කඩෙන් කෑම ටිකක් ගේන්න කියලා කියන්නේ ඒ කඩේ කෑම කාපුවාම හොඳ සුඛ වේදනාවක් එනවා. ඒ සුඛ වේදනාව සුඛ සංඥාව. ඒ කඩේ කෑම නිට්ටයයි නිට්ටය සංඥාව. ඒ කන මම ඉන්නවා ආත්ම සංඥාව. මම සුඛයක් විඳිනවා සුඛ වේදනාවක් විඳිනවා. ඒ කෑම නිත්‍ය දේවල් ටිකක් මේ ඉන්න විදිහට මමත් නිත්‍ය කෙනෙක්. ඒ කන මම ඉන්නවා කියලා හිතාන ඉන්නවා. එතකොට අවිද්‍යාවෙන් තමයි අර බැඳීම හදලා තියෙන්නේ. මෙන්න මේ වේදනාවට අපි බඳලා රූපයට බැඳලා සංඥාවට බැඳලා දැන් ඒ කඩින්ම කෑම ගේන්න කියලා යොමු කරන්නේ පින්වතුනි ඒ සංඥා ගිය මාසෙ කෑවෙත් ඒ කඩින් කියලා ඒ සංඥාව තියෙනවා. ඒක ඒ කෑම රහයි. අන්න ඒ විදිහට පින්වතුනි අපි තල්ලු කරනවා හැමතිස්සෙම. ඒ වටේම අපි පෙරලෙනවා. ඒ වටේම මේ බැඳෙනවා. දිගින් දිගට එහෙමයි අර කණුවට බැඳුනා වගේ. බැඳිලා පෙරලි ඒ වටේ කරකිනවා දිගින් දිගට. ඒක තමයි අපේ ජීවිතයේ ස්වභාවය. මේ රූපය අනුව දිවෙන්නේ අනුව පෙරලෙන්නේ වේදනාව සංඥාව සංකාර විඥානය දිවෙන්නේ අනුව පෙරලෙන්නේ රූපය යෙන් නොමිදෙයි. වේදනාවෙන් නොමිදෙයි. සංඥාවෙන් නොමිදෙයි. සංස්කාරයෙන් නොමිදෙයි. විඥාණයෙන් නොමිදෙයි. දැන් මේ ටිකට අපි කැමති නිසා මේකෙන් මිදෙන්නේ නැහැ. මිදෙන්නේ නැති නිසා මේකෙන් ඉවර වෙනකොට මේ පංචස්කන්ධේ ඉවර වෙනකොටම කුඩැල්ලා එහා පැත්ත අල්ලලා මේ පැත්ත අතෑරියා වගේ අපි ශනිකම එහා පැත්තක් අල්ලගෙන තා පංචස්කන්ධයකට සූදානම් වෙලා තමයි දැනගෙන හරි නොදැනගෙන හරි මේක අතහරින්නේ. ඒක තුලත් තියෙන්නේ අර කාර්යමයි. රූපයම හොඳයි කියලා ගන්නවා. ඒක වටේම කැරගෙනවා. වේදනාවම හොඳයි කියලා ගන්නවා. ඒ කඩෙන් කෑවි නැතුවට දිව්‍ය ලෝක කඩේකින් කන්න පුළුවන් සමහර විට. එහෙම නැත්නම් තිරිසං ආත්මයකට වෙලා ඒ කොයි හරි තැනක වනාන්තරයකට වෙලා හොඳට ගස්වල ආදී දේවල් වල පළතුරු හරි කොළ හරි කකා ඒවා කකා ඉන්න පුළුවන්. ඒත් අර විදිහම වේදනාව තමයි ඒ සංඥාවම ඒ විඥාණයම ඒවම තමයි හදාගන්නේ. භූමිය වල පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. තියෙන්නේ පංචස්කන්ධේ. ජාතියෙන් ජරාවෙන් ජරා මරණයෙන් ශෝකයෙන් පරිදේවෙන් කායික දුකෙන් දොම්නසින් දැඩි ආයාසයෙන් නොමිදේ. අන්න පින්වතුනි මේ භවයට ගියාපුවාම මොනවද කරන්නේ? දැන් මේ විඥාණයෙන් මිදෙන්නේ නැහැ. දැන් ඉතින් ජාතියෙන් ඔන්න දැන් ජාතියක් ඉපදීමක් ලබා ගත්තා.
ඉපදිච්ච තැන ඉඳලා මොනවද වෙන්නේ? ජරාව. ක්‍රමයෙන් වයෝ වෘද්ධ භාවයට පත් වෙනවා. අපි තරුණ වෙනවා කියන්නේ වයෝ වෘද්ධ භාව හදාගෙන යනවා. තරුණ වෙනවා මධ්‍යම වෙනවා කියන්නේ වයෝ වෘද්ධ වෙනවා ටික ටික. ජරාව. ඊළඟට යම් මොහොතක මරණය. එතකොට ඒක බ්‍රහ්මෙක් වුණත් වෙනවා, දෙවියෙක් වුණත් වෙනවා, මිනිසෙක් වුණත් වෙනවා, අපායික සත්වෙක් වුණත් ඒ ටික වෙනවා. ඊළඟට ශෝක වෙනවා. දැන් මේක තුලදී හම්බෙන දේවල් අපිට දාලා යන්න සිද්ධ වෙනවා. එක්කෝ අපි ඒ අය දාලා යනවා, එහෙම නැත්නම් ඒ අය අපිව දාලා යනවා. ඒකනේ වෙන්නේ. එතකොට ශෝක වෙන්න වෙනවා. දැවි සමහර විට මාස ගණන් ධර්මයේ තේරුම් ගන්නා තුරු සමහර විට අවුරුදු ගණන් සමහර විට පින්වතුනි මරණය දක්වාත් මේක තේරුම් ගන්නේ නැහැ දැවෙනවා. මරණය දක්වාත් තේරුම් ගන්නේ නැහැ දැවෙනවා පින්වතුනි. ශෝක වෙනවා. පරිදේව වැළපෙනවා. කායික දුක්ඛයෝ මොනතරම් කායික දුක් වර්ග හැදෙනවද? පිළිකා හැදෙනවා, කොලෙස්ටරෝල් හැදෙනවා, අංශභාග හැදෙනවා. ඒ වගේ පින්වතුනි නොයේක් ස්නායු රෝග නොයෙක් ඒවා දුක් කායික දුක්ඛයන් හම්බ වෙනවා. අසතුටෙන් ඉන්නවා, දොම්නසින් ඉන්නවා, අසතුටෙන් නිකන් ඔහෙ බුම්බාගත් වගේ බලාගත් ආතේ ඉන්නවා පින්වතුනි. දැඩි ආයාසයෙන් නොමිදේ ඒ වෙහෙසකාරී මානසික තත්ත්ව වලින් අපි මිදෙන්නේ නැතුළු. ඒ කියන්නේ මේ පහක් ලැබිච්ච නිසානේ. ඕක ලැබුණ නැත්නම් පින්වතුනි මොකක්වත් ප්‍රශ්නයක් නැහැනේ. රූපයක් නැත්නම් කන්න බොන්න දෙන්නත් නැහැ. රස්සා කරන්නත් නැහැ. ඒ විදිහේ බලාපුවාම ඒ ජීවිතේ පුරාම රූපය නිසා කරන්න තියෙන එකක්වත් වැඩ නැහැ. එතකොට ඒ රූපය තුල ඇති වෙන වේදනාවල් මොකක්වත් දැනෙන්නෙත් නැහැ. සංඥාවල් කල්පනාවල් මොකක්වත් නැහැ. එක කල්පනා අපිට මතක සටහන් ඇටියෙත් තියෙනවා. ඒ මොකක්වත් සංඥාවල් නැහැ. සංස්කාරයල් විඥානයවල් හිත පහළ වෙන්නෙත් නැහැ. අරය නිසා මගේ හිත රිදුණා, පීඩාවටපත් වුණා. එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකක්වත් නැහැ පින්වතුනි. ඒ පහ නැත්තම් ඒ පහ තියෙනකොට තමයි මේ මාන්නේ ආර්යයන් දක්නාසුළු ආර්ය ධර්මයේ දක්ෂ වූ ආර්ය ධර්මයේ හික්මුණු සත්පුරුෂයන් දක්නා වූ සත්පුරුෂ ධර්මයේ දක්ෂ වූ සත්පුරුෂ ධර්මයේ හික්මුණු ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා රූපය ආත්මය වශයෙන් නොගනී. රූපය කියන්නේ රූපය තුල මේ පුජ්‍යලයක් ඉන්නවා කියලා ගන්න නැතිලු. රූපය ආත්මය වශයෙන් ගන්නේ නැතිලු. රූපේ ආත්මය ඇතයි කියලා ගන්නෙ නැතිලු. රූපය තුල ආත්මය තියෙනවා කියලා හිතන්නේ නැතිලු. ඊළඟට ආත්මයේ රූපේ තියෙනවා කියලා හිතන්නේ නැතිලු. රූපය ඇතෙක්යි හෝ රූපය නොදකි. රූපය තුල රූපය ආත්මය වශයෙන් ගන්නෙ නැහැ. ඊළඟ රූපය මම වෙමි කියලා ගන්නෙ නැහැ, මම රූපය වෙමි කියලා ගන්නෙත් නැහැ. එහෙම ගමුකෝ. ඊළඟ රූපය තුල මම ඉන්නවා කියලා ගන්නෙත් නැහැ, මගේ රූපය කියලා ගන්නෙත් නැහැ. මෙන්න මේ ටික ගන්නෙ නැහැ පින්වතුනි. වේදනාව ගැනත් එහෙමයි, සංඥාව ගැනත් එහෙමයි. සංඥාව වේදනාව මම වෙමි, මම වේදනාව වෙමි. වේදනාව තුල මම ඇත, මගේ වේදනාව කියලා එහෙම ගන්නෙ නැහැ. සංඥාව මම වෙමි, මම සංඥාව වෙමි, සංඥා තුල මා ඇත, මගේ සංඥාව කියලා ගන්නෙත් නැහැ. සංස්කාරය මම වෙමි, මම සංස්කාරය වෙමි, සංස්කාරය තුල මා ඇත කියලා ගන්නෙ නැහැ. සංස්කාරය මගේ කියලා ගන්නෙත් නැහැ. විඥානය හිත මම වෙමි, මම හිත වෙමි. හිත තුල මම ඇත, මගේ හිත කියලා එහෙම ගන්නෙ නැතිලු පින්වතුනි. ඒ සියල්ල ගන්නේ පින්වතුනි හොඳට භාවනා කරන කෙනා. එහි තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ක්ෂණයක් පාසා වෙනස් වෙන ස්වභාවය. හිත ක්ෂණයකින් වෙනස් වෙනවා. නාම ධර්ම චිත්ත චෛතසික කියන කොටස ක්ෂණයකින් වෙනස් වෙනවා. ඒක විශ්වයේ පවතින හැදි හැදි බිඳි බිඳි යන ධර්ම ස්වභාවයක්. රූපය පඨවි ආපෝ තේජෝ ආයෝ ආදී ප්‍රධාන රූප හා උපාදාය රූප ලෝකයේ තුල හැදි හැදි බිඳි බිඳි යන ස්වභාවයක් නිසා එතන මම ඉන්නවවත්
ඒ අජ්ජත් වශයෙන් මම ඉන්නවා බහිද්ද වශයෙන් කුජලයෝ ඉන්නවත් කියලා ගන්නෙ නෑ. එහෙම ගන්නෙ නැතුව පින්වතුනි අත්හරිනවා කියන එකයි කියන්නේ. ඒ රූපය අනුව නොදිවෙයි. අන්න එහෙම හිටපු කෙනා පින්වතුනි ආය නැවත ඉපදෙන්නේ නැතලු. රහතන් වහන්සේ කෙනෙක්. ඉපදුන්නේ නැත්තම් දැන් අර කණුවට බැඳපු බල්ලා වගේ ඒක වටාම පෙරෙලනවා දුක් විඳිනවානේ. ඒ වගේ අපට පංචස්කන්ධයක් ඇති ලැබිලා අර ඒ මත දුක් විඳින්මින් යන එක, ඒ මතමින් තැවෙන එක, ඒ මත ඒ වටා පෙරලි යන එක, ඒ සියලු දුක්ඛන්ද ඉවරටම ඉවරයි. ඒකයි කියන්නේ රූපය නිසා දුක් විඳින්නේ නැහැ. වේදනාව නිසා අපිට දැනෙන වේදනාව වර්ග. ඇහි දැනෙන අසතුටු වේදනාවල් තියෙනවා, සතුටු ඒවත් තියෙනවා. කනේ දැනෙන අසතුටු වේදනාව, දිවේ, නාසයේ, ශරීරයේ මේ දැනෙන එක වේදනාවක්වත් දැන් Tamanට නැහැ. මනින්න ඕනේ නැහැ. අසෝලා මට සැලකුවේ නැහැ, හිරියර කරා, ගැව්වා බැන්නා, පොලිසියට මාව ගෙනිච්ච නඩු දැම්මා කික. එහෙම මොකක්වත් ගන්න දෙයක් නැහැ පින්වතුනි. ඔය සියල්ල ඉතින් අර වේදනාවෙන් එනේවනේ පින්වතුනි. ඒ මොකක්වත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට සංඥා මතක් කර කර අසවල් කාලේ මට මෙහෙම ಜಾති කරා කියලා එහෙම කියන්න හිතෙන්නේ නැහැ පින්වත්නි. මතක් කර කර සංස්කාරයෝ අනේ මට මේ මහා අකුසලයක්ද කොහොද විපාක දීලා දෙන්නේ මේ විදිහේ දුක් විඳින්න කිය අකුසල් පැත්තනේ වැඩිපුරම අපිට පීඩාව කර දෙන්නේ. ඒ පීඩාව ගැන කල්පනා වෙන්නේ නැහැ. කුසල් ලැබෙනකොට පින්වතුනි අපි කටු ලැබුණා වාගේ කුසල් ලැබෙනවාම ඉතින් සල්ලි මුදල් එහෙම උදට ලැබෙනකොට නිකන් මේ කුරුල්ලෙක් වගේ ඉතින් අපි කෑක ගහ ඉතින් යනවා. ඒ වුණාට මේ පින ඉවර වෙනකොට අයියෝ මගේ පින් ඉවරයි කියලා එහෙම කෙඳිරි ගන්න දෙයක්වත් නැහැ පින්වතුනි. ඊළඟට පින්වතුනි විඥාණය මට මෙහෙම හිතවිලි පහළ වෙන ඔළුව අවුල් වෙලා හරි අමාරුයි කියලා කියන්න දෙයක්වත් නැහැ පින්වතුනි. හොඳ පැත්තේ විඥාන පහළ වෙලා ඒවා නිසා ඇති වෙන තෘෂ්ණාවල් ඒවත් ප්‍රශ්නයක් නැහැ පින්වතුනි. අර ඉපදුන්නේ නැත්තම්. එහෙනම් සියලු දුක් අර පංචස්කන්ධය අරමුණු කරගෙන ඒ වටා පෙරලෙමින් ඒ වටාම කැරකෙමින් ඉන්න එක නතර වෙනවා. අන්න ඒ වගේ හිත මේ පහම අයින් කළා කියන්නේ සියලු ප්‍රශ්න වලින් තමන් මිදුණා වෙනවා. බලන්න පින්වත්නි බුදුහාමුදුරුවෝ උගන්වලා තියෙන මේ රූපය අනුව නොදිවෙන්නේ, නොපෙරලෙන්නේ, පෙරලෙන්නේ සංඥාව සංස්කාර විඥාන අනුව දිවෙන්නේ අනුව නොපෙරලෙන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයෙන් මිදෙයි, විඥාණයෙන් මිදෙයි. ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකයෙන්, පරිදේවෙන්, කායික දුකෙන්, දුම්නසින්, දැඩි ආයාසයෙන් ඔය සියල්ලකින්ම මිදෙනවා කියලා කියනවා. එහෙමනම් බුදුහාමුදුරුවෝ උගන්වන්නේ පින්වතුනි හොඳ සත්පුරුෂයෙක් වෙන්න කියලා. මොකද ආර්යයන් දක්නාසුළු ආර්ය ධර්මයේ දක්ෂ වෙන්න කියලා. ආර්ය ධර්මයේ හික්මුණු කෙනෙක් එහෙනම් ප්‍රැක්ටිස් කරන්න වෙනවා පින්වතුනි. පුහුණු කරන්න වෙනවා, ට්‍රේනින් කරන්න වෙනවා. ආර්ය ධර්මයේ හික්වෙන්න නම් ඒ ධර්මයේ පුහුණු කරන්න වෙනවා. එතකොට දැන් අපි ඒක තමයි මේ කරන්න ලැහැත්. එහෙනම් දැන් මේ මොහොතේ ඉඳලා පින්වතුනි අපි ඒ පුහුණුව ලබමු ටික වෙලාවක්. ඒ සඳහා හැමදෙනාම ලැහැත් වෙන්න මේ සියලු දෙනාම තේරුම් අරගන්න අපි හැමදෙනාම අර බල්ලා සුනකයා ඒ කණුවට බැඳිලා ඉන්නවා වගේ බැඳිලා ඒ කණුව වටාම පෙරළමින් ඒ කණුව ළඟම නිදමින් පීඩා විඳිනවා වගේ මේ පංචස්කන්ධ නිසා දුක් විඳින්මින් පීඩා විඳින්මින් සංසාර දුක්ඛස්කන්ධය ගෙවෙනවා. ඒ සියල්ල සිද්ධ කරලා දෙන්නේ අවිද්‍යාව තණ්හාව දෙන්න එකතු වෙලා කියලා. මතක තියාගන්න අවිද්‍යාවෙන් කරන්නේ ඇත්ත වහනවා. තණ්හාවෙන් කරන්නේ පින්වතුනි බැඳලා දෙනවා නැවත ආත්මයක්. ඒක තමයි කරන්නේ මේ දෙන්න එකතු වෙලා කරන වැඩේ. එහෙමනම් මේ සියලු දෙනාම සූදානම් වන්න දැන් මෙන්න මේ සංයෝජන දෙක නැත්තම් මේ ක්ලේශ ධර්ම දෙක අපේ හිතෙන් තුරන් කරන්න ඒ තුරන් කරමින් මේ ලෝකය නිට්ටයයි සුඛයි සුභයි කියන ආත්මයි කියන සංකල්ප බිඳලා දාන්න මෙන්න මේ භාවනාව අපි හැමදෙනාම එකතු වෙලා සිද්ධ කරමු. හොඳින් කෙලින් තියාගන්න දැන් හැමදෙනාම මේ වෙලාවේ පින්වතුනි අපි උගන්වන්න සූදානම් වන්නේ අපි ඒකේ දැම්ම ධාතු මනස්කාරය ඒක හිතට ගන්න පින්වතුනි ඉස්සල්ලා ඒ පොඩ්ඩක් විස්තර කරලා දෙනවා.
ධාතු මනසිකාරයේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. ඔය ධාතු දෙක හතර තියෙන්නේ විශ්වය තුළ ශක්තිය හැටියට. ලෝක මට්ටමින් බලනකොට මේ ශක්තිය හැටියට දකින්න විදර්ශනාව බොහෝම ප්‍රගුණ කරපු කෙනෙකුට තමයි ඔය ශක්තියින් ටික දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒත් ඒ ශක්තියින් අඩු වැඩි වශයෙන් තියෙන තැන් බලලා බුදුහාමුදුරුවෝ වෙන් කරලා තියෙනවා පින්වතුනි. මේ ශරීරය පඨවි ධාතුවේ කොටස් ටික කොහොවද, ආපෝ ධාතුවේ කොටස් ටික කොහොවද, තේජෝ ධාතුවේ කොටස් ටික කොහොවද, වායෝ ධාතුවේ කොටස් ටික කොහොවද කියලා. මම දැන් මේ පින්වතුන්ට ඒක මතක් කරලා දෙන්නම්. පඨවි ධාතුවේ කොටස් ටික කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, හදය, මාංශ, අක්මාව, දලඹුව, බඩදිව, ඇලදිව කියලා කියන්නේ පෙනහල්ල, අතුණු බහන්, මලපහ, බඩ ඇතුලේ තියෙන මල, ඒ වගේම නොපැසුණු ආහාර, පැසුණු නැතු ආහාර, පැසුණු ආහාර හා මොළය. මෙන්න මේ ටික තමයි පඨවි ධාතුවට බුදුහාමුදුරු නම් කරලා තියෙන්නේ. ඊළඟට ආපෝ ධාතුවට පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේද තෙල, කඳුළු, උරුණු තෙල්, කෙල, සොටු, සඳ, මිදුළු, මුත්‍රා. මෙන්න මේවා. ඊළඟට තේජෝ ධාතුවට ගන්නවා ශරීරයේ උණුසුම් ගතිය. උණ වගේ හැදුනහම ඇති වෙන උණුසුම් ගතිය එක තේජෝ ධාතුව. ශරීරයේ රිදීම සිදු කිරීම, කෙස් පැසීම් ආදී දේවල් සිද්ධ කරන්නේ, ඇඟ රැලි පැටින් කරන්නේ. අන්න ඒ කොටස පින්වතුනි ඒ පැසීම් කරන්නේ, ශරීරේ පැසීම් කරන්නේ, ඇඟ රැලි වැටීම් කරන්නේ, ඒ සියල්ල කරන්නේ, ඇටකොටු මස් ආදිය මෝරවන්නේ ඒ තේජෝ ධාතුවේ පින්වතුනි. ඊළඟට පපුවේ දැවිල්ල, අත්පාවල දැවිල්ල. ඔය අපි කියන්නේ උෂ්ණයි කියලා, රක්ත වාතය ආදී දේවල් කියලා කියන්නේ ඒ දැවිල්ල හදන්නේ, දාහය හදනවා. ගෑස්ට්‍රික් කියලා කියන්නේ පින්වතුනි බුදුහාමුදුරන් ක්‍රමයේ අනුව තේජෝ ධාතුව. ඊළඟට අනුභව කරන ආහාර, දවන, පැසවන, බඩගින්න ඇති කරන ස්වභාවය කරන්නේ මේ තේජෝ ධාතුවේ. අපි මේකේ කොටස් ගමු පින්වතුනි. ඊළඟට පින්වතුනි වායෝ ධාතුව තියෙනවා. වමනය ආදී කරවන්නේ වායෝ ධාතුවෙන් එළියට. යටින් දෙන වායු පීඩනය තුලින් තමයි වමනය දම්වන්නේ පින්වතුනි. මල බුත්‍රා පහලට බැහැර කරන, තල්ලු කරන ගතිය ඇති කරන්නේ පින්වතුනි ඔය වායු ධාතුව. වාතයෙන් තමයි පහලට තල්ලු කරවන්නේ. ඊළඟට කුස තුලින් බඩවැලින් පිටතට පිට කරන වාත කියලා අපි පිට කරන්න පින්වතුනි ඒත් වායු ධාතුවම. ඊළඟට බඩවැල ඇතුලේ හැසිරවෙන වාතයක් තියෙනවා පින්වතුනි. ඒක නමක් කියනවා. ඒ නම මට හරියටම මතක නැහැ. පාචක වගේ වචනයක් තියෙන්නේ. මෙහෙම තියෙනවා පින්වතුනි. ඊළඟට තියෙනවා පින්වතුනි ශරීරයේ හැමතැනම හැසිරවෙන, ශරීර අවයවයන් ක්‍රියා කරන, ඒකට කියනවා අංග මංගානුසාරී වාතය කියලා කියනවා. ඒ වාතය අතපය උස්සවන, ගෙනියන, ඒ කටයුතු කරන්නේ ඒ වාතයෙන් පින්වතුනි. හුස්ම ඉහළ පහළ යරීම ඊළඟ වාතය. දැන් අපි මෙන්න මේ හතර බුදුහාමුදුරෝ සතර සතිපට්ඨාන සූත්‍රයේ උගන්වනවා. ගවයේ කොටස් හතරකට තියලා කපලා සතර මං හන්දියක හතර තැනක තියාපුවාම ඒ ගවයා කියන සත්වයක් ඉන්නවද කියලා අහනවා. නැහැ. කොටස් හතරක් තියෙනවා. අන්න ඒ වාගේ මේ අපිව කොටස් හතරකට බෙදලා තියාපුවාම පඨවි ටික වෙනම තියාපුවාම, ආපෝ ටික වෙනම තියාපුවාම, තේජෝ ටික වෙනම තියාපුවාම, වායෝ ටික වෙනම තියාපුවාම මම කියලා කෙනෙක් නැහැ. ආත්ම සංඥාව කැඩෙනවා. ආත්ම සංඥාව තමයි සක්කාය දිට්ඨිය. ඒ සංඥාව බිඳලා දානවා. පළවෙනි බැම්ම බිඳිනවා පින්වතුනි. එතකොට මේ පළමු බැම්ම බිඳින ක්‍රමය. එතකොට මම කියලා කෙනෙක් නැහැ. වගේම තමන්ගේ ළඟ ඉන්න අනික් දුව දරුවා, අම්මා තාත්තා, අසල්වැසියෝ, ඥාතීන්, සතුරු මිතුරු සියලු දෙනා ওই කොටස් හතරට කඩාපුවාම පින්වතුනි දකින්න ලැබෙන්නේ එතන මොනවද? එතන දකින්න ලැබෙන්නේ පින්වතුනි කොටස් හතරක් තියෙනවා. එහෙනම් මමත් නෑ, අසවලත් නෑ.
ඔය දෙකම නැහැ. අන්න ඒ දෙකම කඩා ගන්න ඕන. අජ්ජහත් බහිද්ද කියලා බුදුහාමුදුරු උගන්වනවා. එහෙමනම් දැන් අපි මේ භාවනාව කරමු. මං කියන විදිහට සිද්ධ කරමු පින්වතුනි. හැමදෙනාම කොන්ද කෙලින් තියාගන්න. සිරුර හොඳට කොන්ද කෙලින් තියාගෙන ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන තමන්ගේ ඉදිරියේ වාජන හතරක් මවා ගන්න පින්වතුනි. මේ වාජන හතරට අපි කොටස් දානවා දැන්. කඩ ඒ කොටස් ටික කඩලා අපි දාමු පින්වතුනි. තමන්ට තේරෙන කොටස් ටික විතරක් කඩමු. හොඳයි. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය අනුභවයෙන් මේ ධාතු මනසිකාර භාවනාව මාගේ සිත තුළ ඊතා හොඳින් වැඩේවා, දියුණු වේවා, ප්‍රගුණ වේවා කියලා හිතෙන් අදිෂ්ඨාන කරගන්න. පළමුවෙන්ම පින්වතුනි තමන්ගේ හිසේ තියෙන සියලු කෙස් හොඳට ගලවලා ගන්න පින්වතුනි. හරියට කුඹුරක ගොයම් පඳුරක් වල් පඳුරක් ගලවලා ගන්නවා වගේ ගලවලා ගන්න. ඒ ගලවලා අතට අරගෙන බලන්න මේකේ තියෙන හයිය ගතිය, දුකද ගතිය, අප්‍රසන්න ගතිය දකින්න. මේ කෙස් අසුභයි, දුකඳයි, පිළිකුල්. මේ කෙස් අසුභයි, දුකඳයි, පිළිකුල්. දාන්න අර එක භාජනයකට පඨවි භාජනයට දාන්න, පඨවි ගතිය දාන භාජනයට, පඨවි ටික දාන භාජනයට දාන්න. ඒ ටික එහෙම දාලා ඊළඟ ලොම් ටික ඇඟේ සම්පූර්ණයෙන් හූරලා ගන්න. හරියට රේසරයකින් වගේ හූරලා අරගෙන ඒ ලොම් අසුභයි, දුගඳයි, පිළිකුල් දාන්න පින්වතුනි භාජනයේ. ඊළඟට නිය ටික ගලව ගන්න. නිය අසුභයි, දුගඳයි, පිළිකුල්. අතට අරගෙන බලලම දාන්න. දැන් මේ සිරුර තුල කොටස් අඩු වෙන හැටි බලන්න. දත් අසුභයි, දත් ටික සියල්ල ගලවලා අතට ගන්න. දත් අසුභයි, දුගඳයි, පිළිකුල්. අර පඨවි භාජනයේටම තමයි දාන්නේ. ඊළඟට සම ගලවලා ගන්න. හරියට පැදුරක් අකුලනවා වගේ ඉස්සරහින් පිටිපස්සෙන් අකුල ගලවලා අතට ගන්න. සම අසුභයි, දුගඳයි, පිළිකුල්. ඊළඟට මස් කුට්ටි ගලවලා ගන්න ඇඟේ. කොටස් ගලව අරගෙන කොටස් ගලවනකොට බලන්න ප්‍රියක් ඇති වෙනවද? කැමැත්තක් ඇති වෙනවද? දුකඳයි, පිළිකුල්, අසුභයි. ඊළඟට පින්වතුනි නහර ගලවලා ගන්න. නහර වැල් කටු මැති බිත්ති ගහලා තිබ්බ එක ඒ කටි බැඳලා තිබ්බ ලනු ලෙහනවා වගේ, ලනු එකින් එක ලෙහා ගන්නවා වගේ මේ ශරීරයේ ඇටපටු මස් එකට බැඳලා තියෙන ඒ නහර වැල් ගලව ගන්න. අරගෙන බලන්න මේක කැමැත්තක් ඇති වෙනවද? දුගඳයි, පිළිකුල්, අසුභයි. දාන්න අර පඨවි ධාතුන් දාන බේසමටම දාන්න. ඊළඟට ඇට ගලවලා ගන්න. ඇට එකින් එක ගලවන්න 300ක් තියෙනවා ශරීරේ පුරා. එක ගලව අර බේසමට දාන්න. දුගඳයි, පිළිකුල්, අසුභයි. ඇට මිදුළු ගන්න. ඒක ඇතුලේ තියෙනවා ඇට මිදුළු කොටසක් පීස් වගේ. ඒක දාන්න අර බේසමටම. දුගඳයි, පිළිකුල්, අසුභයි. ඊළඟට වකුගඩු දෙකම ගලවලා ගන්න. තමන්ගේ ශරීරයේ තියෙන දුගඳයි, පිළිකුල්, අසුභයි. ඊළඟට පින්වතුනි
හෘද මාංශ ගලවලා ගන්න තමන්ගේ හෘද වස්තුව ක්‍රියාවක් ඇති වෙනවද බලන්න. දුගඳයි පිළිකුල් අසුභයි. අක්මාදික ගලවලා ගන්න. අක්මාව ගලවලා ගන්න. එකයි අක්මාව ගලව ගන්න. දුගඳයි පිළිකුල් අසුභයි. ඊළඟට දලබුව ගලවලා ගන්න. බඩදිව ඇලදිව කියලා කියන්නේ ඒ ඇලදිව ගලවලා ගන්න පින්වතුනි. දුගඳයි පිළිකුල් අසුභයි. පෙනහල්ල ගලවලා ගන්න. ඊළඟට පෙනහළු දෙකම ගලවලා ගන්න. අතුණු බහන්. ඒ අතුණු බහන් කියලා කියපුවම පින්වතුනි පිට වෙච්ච මල පහ පිට නොවුණු ඒවා ගලවලා ගන්න පින්වතුනි. දාන්න. පැසුණු ආහාර ගලවලා ගන්න. මොළය ගලවලා ගන්න. දිග බඩවැල ගලවලා ගන්න. කොට බඩවැල ගලවලා ගන්න. ඒවා අරගෙන බලන්න ක්‍රියාවක් ඇති වෙනවා. ඒවා සියල්ල අකුලලා ආන් අර පටවියකට දාන්න. ඔන්න පටවිදා ඔක්කොම පින්වතුනි පටවි ගතිය තියෙන සියල්ලම ගලවලා දැම්ම ශරීරය තුලින්. දැන් ඊළඟ භාජනයට දාන්න ආපු කොටස් ටික 12ක් තියෙනවා. පිත ගතිය කියලා කියන්නේ ඔය පිත ගතිය තිත්තයි කියලා කියන්නේ පිත ගතිය. ඒක ගන්න පින්වතුනි ඒ තිත්ත ගතිය. සෙම ටික තමන්ගේ උගුරෙන් හූරලා උඩට ගන්න. ඊළඟ ශරීරයේ කුණු වෙන තැන් වල සරව හූරලා ගන්න. දාන්න අර බේසමට. ශරීරයේ තියෙන සියලු ලේ ටික බාස්කට් එකකට වගේ අරගෙන අර භාජනයට දාන්න. තමන් ඉදිරියේ තියෙන ආපු භාජනයට. ශරීරයේ දාඩිය සියල්ලම දාන්න අර ආපු භාජනයට. ශරීරයේ තෙල් කොටස් බඩේ ආදී තැන්වල ඒ තැම්පත් වෙලා බඩ ලොකු මහත් වෙලා තියෙන තැන්වල ඒව ඒ තෙල් කොටස් අරගෙන දාන්න පිටුන. ඊළඟට අඬනකොට යන කඳුළු ටික දාන්න. ඊළඟට කෙල සොටු අන්න ඒ ටික පින්වතුනි භාජනෙට දාන්න. ඊළඟට මුත්‍රා කබ මේ ආදී කොටසුත් ගලවලා දාන්න. දැන් අර භාජනයට දාලා දුගඳයි පිළිකුල් අසුභයි. දැන් මේ මගේ සිරුර ඇතුලේ තිබිලා තියෙන මේ හොඳයි කියන එකේ ස්වභාවය දැන් බලන්න. දුගඳයි පිළිකුල් අසුභයි ප්‍රියක් නැහැ. ඊළඟට තේජෝ බෝතලයකට දානවා පින්වතුනි. උෂ්ණත්වය කමල් ළඟ තියෙන තේජෝ එකට දානවා පින්වතුනි. ඒක අපි තේරෙන කොටස් විතරක් ගමු. ඒ තමයි ශරීරයේ ඇතුලේ තියෙන උණ ගැහුණාම ඇති වෙන රස්නේ ගතිය අරකට දාන්න. ඊළඟට කෙස් ආදී ඇඟ රැලි වැටීම ආදී ඒවා කරවන ඒ රස්නෙන් ඒක හරියට නිකන් ආහාරයක් අපි තේජෝ ධාතුවෙන් ඒ ආහාරය කරනවා වගේ වේලවනවා වගේ. අන්න ඒ වගේ මේ ශරීරයේ වේලවන ශරීරයේ පැසවෙන ගතිය මෝරවන ගතිය අන්නේ තේජෝ ධාතුවත් අරකට ඇතුළු කරනවා. ඇස් දැවිල්ල පපුවේ දැවිල්ල ගෑස්ට්‍රික් ආදී දේවල් ඒ දැවිලි රක්ත වාතය ආදී ඒකත් අන් අරකට දානවා පින්වතුනි. මෙන්න මේ ටික දාපුවාම අර වාජනේ පිරෙනවා පින්වතුනි. ඒකේ ඒවා කොහොමද හොඳ කියලා බලන්න මොකක්වත් හොඳ නැහැ. එහෙනම් දුගඳයි පිළිකුල් අසුභයි. දුගඳයි තේජෝ ධාතු. දුගඳයි පිළිකුල් අසුභයි. ඊළඟට පින්වතුනි වායෝ ධාතුව තව බෝතලයකට දාන්න පින්වතුනි. වමනේ ආදී ඇතිකරන්න තල්ලු කරන වාතය අර බෝතලයට දාන්න.
මල මුත්‍රා බැහැර කරන්න පිට කරන්නේ තල්ලු කරන වාතය අරකට දාන්න. බඩවැල් වල තියෙන ඒ වාත ගතිය ඒ ටිකත් අරකට දාන්න. ඊළඟට පින්වතුනි ඒ වාතයේ හැටියට පිට කරන්නේ කොටස් දාන්න පින්වතුනි. ශරීරයේ අවයවයන් එහෙ මෙහෙ කරන වාතයෙන් තමයි මේ පණිවිඩ ගෙනියන්නේ ඒක. ඊළඟට හුස්ම ඉහළ පහළ ගන්න ඒ හුස්ම ටික අර බෝතලයට දානවා. ඒ දෙක පේන්නේ නැහැ සියුම් කොටස් නිසා. තේජෝ ධාතුවත් විනිවිද නැහැ. වායු ධාතුවත් විනිවිද නැහැ. ඒත් ඒ දෙකේ තියෙන බව දැන් අපට අවබෝධයි. දැන් මේ වාජන හතරක තියෙන්නේ පින්වතුනි පඨවි ධාතුවයි ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායු ධාතුවයි. දැන් බලන්න මේ වාගේ මම ඉන්නවද? ඒවා හොඳට කලතලා බලන්න. ඒකේ මම ඉන්නවද? ආත්ම සංඥාව තියෙනවද බලන්න. නෑ, දුගඳ ගතියක් තියෙනවා. පිළිකුල් ගතියක් තියෙනවා. අසුබ ගතියක් තියෙනවා. දුගඳයි පිළිකුල් අසුබයි. සුඛ සංඥාවක් එනවද බලන්න. සුබ සංඥාවක් එනවද? සුඛ නෑ, දුක්ඛයි. සුබ නෑ, අසුබයි. අන්න දැන් අපි මෙතෙක් කල සුබයි සුඛයි ආත්මයි කියාගෙන ඉන්නේවා ඇත්ත තත්ත්වය. මේවා නිත්‍ය ධර්මද කියලා බලන්න. මේවා කුණු වෙන හැටි බලන්න. එළියේ නිකන් දාලා තිබුණොත් පැදුරක් වී වනලා වගේ මේක දිග ඇරලා හැම ගාලා දාලා තිබුණොත් කුණු වෙනවා. පැයෙන් පැය මොහොතෙන් මොහොත කුණු වෙවි යනවා. සිරුරක් මහ පොළොවට දාලා දින 7-8ක් ගිහින් 10ක් 12ක් ගිහින් ඇරලා බැලුවොත් අපිට දකින්න තියෙන්නේ ලස්සන සිරුර නෙවෙයි මහා අප්‍රසන්න ගතියක්. ඒ වගේ මේ සියල්ල වෙනස් වෙනවා. අනිත්‍ය සංඥාව තේරුම් අරගන්න. නිට්ටය නෑ. එහෙනම් නිට්ටයයි සුභයි සුඛයි කියන වැරදි සංඥාව අහක දාලා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය මෙහින් තේරුම් අරගන්න විදර්ශනාව. මා මෙසේද මගේ දුවා දරුවෝ මගේ ස්වාමියා මගේ බිරිඳ මගේ අම්මා තාත්තා කියන මේ කණ්ඩායම් සියල්ලත් මෙලෙසයි මේ ධාතු හතරටයි අයිති. ධාතු හතරක් මිස මගේ අම්මා තාත්තා දුවා දරුවෝ කියලා නෑ. ධාතු හතරක් මිස පුජ්‍යලේක් සත්වයෙක් කියලා නෑ. මිනිස්සයා කොටස් වලට බෙදුවත් 856 කෝටියක් ඉන්නවා කියනවා. ඒ සියල්ලම ඔය ධාතු හතර මිස වෙන මොකුත් නෑ. ත්‍රිසම් සත්තු බැලුවොත් ඔය ධාතු ගොඩ මිස අපි රසයි කියලා ආහාර ගත්තට ඔය ධාතු හතර මිස ඒ ත්‍රිසම් සත්තුන්ගේ මස් කියලා කොටසක් නෑ. ඒ සියල්ල අනිත්‍යයි. ඒ සියල්ල වෙනස් වෙන නිසා දුකයි. ඒ සියල්ල අනාත්මයි. මේ ධර්මය දකින්න හොඳට පින්වතුනි. මේ සත්‍ය ධර්මය ඍජුව දකින්න දක්ෂ වෙන්න සක්කෝ කරණීය සත් සූත්‍රයේ උජෝච ඍජු වෙන්න කම්මැලි වෙන්න එපා. තමා දෙස තමන්ගේ පවුලේ සියලු දෙනා දෙස අවංක ඍජුව බලන්න. සූජූච මනාව බලන්න. මනාව ඍජුව බලන්න. පැකිලෙන්න එපා. අධෛර්ය වෙන්න එපා. මේකයි ඇත්ත. මේකයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ඉගැන්වීම. ඒ ඉගැන්වීමයි මම අනුගමනය කරන්නේ. සමුදය සංඥාව කඩලා දාන්න. මේ වාගේ මොකද්ද තියෙන සුභය මේවා හට ගැනීම. කොයි ආත්මේ සමුදය වුණත් හටගත්තත් ජාතිය වුණත් මේ ටික තමයි මට ලැබෙන්නේ. අනිත්‍යයි දුකයි අනාත්මයි ත්‍රිලක්ෂණ. ඒ වාගේ තියෙන්නේ ස්වභාවය දකින්න. දුගඳයි පිළිකුල් අසුභයි. දුගඳයි පිළිකුල් අසුභයි මෙනෙහි කරන්න. දුගඳයි පිළිකුල් අසුභයි වාජන 3-4ම වරින් වර බලන්න. පඨවි වාජනේ දුගඳයි පිළිකුල් අසුභයි. ආපෝ වාජනේ දුගඳයි පිළිකුල් අසුභයි.
तेजो भाजने दुगंधाई पिलिकुल अशुभाय वायो भाजने दुगंधाई पिलिकुल अशुभाय दुगंधाई पिलिकुल अशुभाय पट विभाजनයක් तेजो भाजනයක් ආපෝ භාජනයක් තේජෝ භාජනයක් වායෝ භාජනයක් මිස මම කියලා කෙනෙක් නැහැ අනිත්‍ය ධර්මයක් මෙනෙහි කරන්න දුගඳයි පිළිකුල් අසුභයි දුගඳයි පිළිකුල් අසුභයි දිගටම මෙනෙහි කරන්න තමා ගැන බලන්න තමා නොවන බහි අනික් සියලු දෙනා ඥාති ආදී රටවාසී ලෝකවාසී හැම දෙනාම දිහා බලන්න. ඒව බලලා අනිකුත් දිව්‍ය ලෝක සත්වයෝ සතර අපායක සත්වයෝ මෙලෙසයි කියලා මෙනෙහි කරන්න. දුගඳයි පිළිකුල් අසුභයි. දුගඳයි පිළිකුල් අසුභයි දිගටම මෙනෙහි කරන්න පින්වතුනි. ඕක. දුගඳයි පිළිකුල් අසුභයි අර භාජන හතර දිහා බලමින් දුගඳයි පිළිකුල් අසුභයි කියලා මෙනෙහි කරන්න. පඨවි ධාතුව දුගඳයි පිළිකුල් අසුභයි. ආපෝ ධාතුව දුගඳයි පිළිකුල් අසුභයි. තේජෝ ධාතුව දුගඳයි පිළිකුල් අසුභයි. වායෝ ධාතුව දුගඳයි පිළිකුල් අසුභයි. දුගඳයි පිළිකුල් අසුභයි. දුගඳයි පිළිකුල් අසුභයි.
පඨවි ධාතුව දුගඳයි පිළිකුල් අසුභයි. ආපෝ ධාතුව දුගඳයි පිළිකුල් අසුභයි. තේජෝ ධාතුව දුගඳයි පිළිකුල් අසුභයි. වායෝ ධාතුව දුගඳයි පිළිකුල් අසුභයි. පඨවි ධාතුව දුගඳයි පිළිකුල් අසුභයි. ආපෝ ධාතුව දුගඳයි පිළිකුල් අසුභයි. තේජෝ ධාතුව දුගඳයි පිළිකුල් අසුභයි. වායෝ ධාතුව දුගඳයි පිළිකුල් අසුභයි. සාදු සාදු සාදු. හැම දිනාටම තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්ද? ප්‍රශ්න තියෙන ඒවා අහන්න පුළුවන්. ප්‍රශ්න නැද්ද කාටවත්? ප්‍රශ්න හදන්න වෙලාව වගේ. ප්‍රශ්න නැති වෙන්න අපේ හැමදෙරු ඒක විස්තර කරලා දීලා තියෙනවා නේ. කාට හරි ස්වාමීන් වහන්සේ භාවනාව වඩනකොට ඒ වාජන හතරට කුණප කොටස් 32 වශයෙන්ද කඩලා දාන්නේ? එහෙම නැත්නම් නෑ නෑ. කුණප කොටස් 32ක් හැටියට ඊට වඩා එනවා. එහෙමයි. එතකොට ඒක කොච්චර විතර එනවද ස්වාමීන් වහන්සේ? මේක ගණන් හැදුවොත් නම් කියන්න ඕනද ගාන? ස්වාමීන් වහන්සේ පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද ඒක කොහොමද කරන්න කියලා? එහෙනම් ආගන්නකො පටවියට 20ක් තියෙනවා. එහෙමයි. ආපෝ එකට තියෙනවා 12ක්. එහෙමයි. තේජෝ වලට තියෙනවා 4ක්. එහෙමයි. සංතාපන තේජෝ ධාතුව කියලා කියන්නේ ශරීරය උණුසුම් කරන තේජෝ ධාතුව එකක්. එහෙමයි. ජිරාපණං තේජෝ ධාතුව. ජිරාපණ තේජෝ ධාතුව කියන්නේ ශරීරය දිරවන ගතිය. එහෙමයි. පරිදාහන තේජෝ ධාතුව ශරීරයේ දැවිල්ල ඇති කරන. එහෙමයි. පාචක තේජෝ ධාතුව කියලා කියන්නේ ශරීරේ නිකන් බඩගින්න පිපාසය ආදී දේවල් ඇති කරන තේජෝ ධාතුව. මෙතන 4යි. එහෙමයි. ඊළඟට වායෝ ධාතුව තියෙන කොටස් 6ක්. එහෙමයි. උද්දංගම වායෝ ධාතුව කියන්නේ උඩට تعلق කරන. එහෙමයි. අදෝගම වායෝ ධාතුව කියලා කියන්නේ පහළට تعلق කරන මල මුත්‍රා ආදී. එහෙමයි.
කුවජීස වායෝ ධාතුව කියන කුච ජීස වාතෝ ධාතුව කියන එක එහෙමයි තියෙනවා. කොහොම හරි කුස තුලින් බඩවැල් වලින් පිටත හැසිරෙන වායෝ ධාතුව කියලා කියන්නේ. කොට්ටාස වායෝ ධාතුව කියලා කියනවා. බඩවැල ඇතුලේ හැසිරෙන වායෝ ධාතුව කියලා කියන්නේ. ඊළඟට අංග මංගානුසාරී වායෝ ධාතුව. ශරීරයේ චලනය කරන වායෝ ධාතුව. ආශ්වාස ප්‍රාශ්වාස වායෝ ධාතුව. එතන හයක් තියෙනවා. එතකොට කීයද ඔක්කොම? 32යි 10 තේජෝ ධාතුවේ 4යි 36යි වායෝ ධාතුවේ 4යි 42ක් තියෙනවා. එහෙම. තව ඉතින් විස්තරාත්මකව කියන්න පුළුවන්. ඔය ඇති. එහෙම ගියොත් එහෙම. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අවසරයි. ඒ ශරීරේ කොටස අපේ අපි කඩනකොට ඇඟ ඇතුලෙන් දැනන්නේ හිරිකිත පිළිකුල කියන එක තුල මම හිතන්නේ භාවනාව නැතුව ඇතුලෙන් දැගලීමක් වගේ ස්වභාවයක් ඇති වෙන රිදෙනවා වගේ ඒක පාපකාරීද නිකන් ඒ හැඟි මේන එක ගලවනවා කියලා දැනෙන එක නෑ එහෙම නෑ එහෙම එකක් නෑ වෙන කෙනෙක් ගලවනකොට දැනෙන පිළිකුල වෙන කෙනෙක්ගේ ශරීරය ගලවලා දැන් මගේ තාත්තා වුණත් මගේ දරුවා වුණත් ඒ අයින් කරනකොට අර දැනෙනවනේ මොකද්ද හැඟීමක් ඒක කියන්න තේරෙන්නේ නැහැ මට වහන්සේට ඒක ගලවනකොට ඒ පිළිකුලම තමයි වැඩ කරන්නේ දුගදයි පිළිකුල අසුබයි කියන එකමයි වැඩ කරන්නේ මේ දැනෙන්නේ ඒක තමයි වැඩ කරන්න ඕනේ ඒක නැතිකමනේ අපිට තියෙන්නේ සුබයි කියලානේ අපිට තියෙන්නේ මේ කොහොම සුබයි ඇතුළෙනුත් සුබයි පිටිනුත් සුබයි කියලානේ හිතන්නේ එහෙනම් අභ්‍යන්තර බාහිර දෙකේම සුබයි කියලා හිතන්නේ මේ නිසා ඒක දැනෙන්න ඕනේ How come? නැතුව වගේ. එහෙම අවසන් කරමු. ඔව්. දැන් එතකොට මේ දින දිගටම ප්‍රායෝගිකව අපි මේ භාවනාව පුහුණු උනේ දින 3ක්ම මේ ශරීරේ කොටස් සම්බන්ධව පිළිගන්න. එහෙම. ඒකට ඒවා අපි දියුණු කරගෙන යනකොට අපි තුල සැඟවිලා තියෙන අපේ හිතේ පින්වතුනි සංඥා 18ක්. ඒ කියන්නේ සසර රඳවන සංඥා ඒවා. අපි සංසාරේ ගමන් කරන පෙරලවන සංසාරේ සැරිසරවන සංඥා ටිකක් තියෙනවා 18ක්. ඒ 18 ප්‍රධාන වශයෙන් කඩන කෙටි කරලා කියනවා පින්වතුනි නිත්‍ය සංඥාව දුක්ඛ සුභ සංඥාව සුඛ සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි ආත්ම සංඥාව අපි ළඟ තියෙන්නේ වැඩිපුරම ජීවිතේ අපි දියුණු කරගෙන තියෙනවා ඒ තුන බිඳෙන්න ඕනේ ඒ තුන බිඳෙන්නේ පින්වතුනි අවිද්‍යාව තුලින් මේ සත්වෙක් ඉන්නවා කියලා අපිව රවට්ටලා තියෙන එක මේ ලෝකයේ තුල සත්වෙක් ඉන්නවා කියලා අපිව රවට්ටලා තියෙනවා ආන්නේ අවිද්‍යා නීවරණය බිඳලා දාන්න ඕනේ. එහෙම කෙනෙක් නැති බව දැන් අපි මේ කළ කමඨහං පුහුණුවේදී අපට තේරෙනවා. අද කළ මේ පඨවි මේ ධාතු මනසිකාරයෙන් අපට යම් මට්ටමකට හිතට දැනුණා. එතකොට ගිය සතියේ එහෙම අපි කළේ දෙතිස් කුණප කොට්ටාසේ පටික්කුල මනසිකාරය කියලා කියනවා. ඒක කිරීමෙනුත් අපිට ඒවා කැඩෙන්නේ. ඒවා කැඩේ ඒ අර කියන සංඥා කැඩෙන්න නම් අරවා කරන්න ඕනේ. නොකර බෑ. ධර්මය අහපු පමණින් ඒක කෙරෙන්නේ නැහැ පිටුපිට. ධර්ම රසය තියෙනවා. නමුත් ප්‍රායෝගිකව අපි කරන්න ඕනේ. ධර්මය අහලා
ඒ අහලා ඊළඟ මොහොතේ ඉඳලා නැවතත් අපි නිත්‍ය සංඥාව මේවත් නිත්‍යයි සුඛ සංඥාවෙන් මට සැපයක් ලැබලා දෙනවා මම පරිශීලනය කරන රූප වලින් ගන්න නිමිති වලින් මට ශබ්ද වලින් ගන්ධ වලින් රස වලින් ස්පර්ශ වලින් මට සැපයක් ලැබලා දෙනවා ආත්ම වශයෙන් මේවා තියෙනවා ඒවා ලබා දෙන පුජ්‍යලයෝද ගස්කොළන්ද මහ පොළොවද ඒවා තියෙනවා කියලා අපි හිතනවා ආත්ම සංඥාවෙන් මමත් ඉන්නවා ඒවත් තියෙනවා කියලා හිතනවා ඉතින් ඒ සංඥා කැඩෙන්න ඕනේ ඒ කැඩුනහම යම් විදියකින් මගේ වස්තුවක් නැති වුණොත් එහෙම පොලිසියක් නැහැ නඩු කියන්නේ වැට පොඩ්ඩක් මෙහාට අල්ලගත්තා කියලා ඒක ඉතින් මම ගෙනාපු එකක් නෙමෙයි ඕවා ඉතින් පටවි ධාතු ආපෝ ධාතු ඒවට මං නඩු කියන්න යන්න ඕනේ නැහැ ඒවා නඩු කියන්නේ අන්න ඒ වගේ මහා නුවණක් පහළ වෙනවා පිටින් ඒවා එක ගැටෙන්නේ නැත්තට නැති වුණත් Tamanට අමාරුවක් නැහැ Tamanට රාජ්‍ය නැති වුණත් බෝසතාණන් වහන්සේ නිකන් ඒවා ගණන්වක් ගත්තේ නැහැ ඒවා නිකන් මහ රොඩු ගොඩවල් වගේ දැන් බැලුවොත් එහෙම මිනිස්සු රාජ්‍ය වෙනුවෙන් කෑදරෙන් දඟලන හැටි මුදල් වෙනුවෙන් කෑදරෙන් දඟලන හැටි කොච්චරද කියලා බලන්න ඒවා අර පඨවි වශයෙන් ආපෝ වශයෙන් තේජෝ වශයෙන් වායු වශයෙන් නොදුටු එක එහෙම බලන්නකො මොනතරම් අරගලද උසාවියට ගිහිල්ලා මේ නඩු 50ක් තියෙනවා නඩු 100ක් තියෙනවා නඩු 1000ක් තියෙනවා මේ නඩු 1000ම ওই පඨවි ආපෝ තේජෝ වායෝ වෙනුවෙන් තමයි සටන් කරන්නේ වෙන මොකක්වත් නැහැ ඉතින් අන්න ඒ විදිහේ බලන්න පුළුවන් වුණොත් නඩු බලන්නේ එක තාත්තා කෙනෙකුට කවුද මිනිස්සෙක් ගහලා දරුවෝ පින්වතුනි බුද්ධිමත්තු මේ දරුවෝ එකතු වෙලා පොලිසියට එක්කරන ගිහින් මේ වෙන ගමනක් යන හැටියට ගිහිල්ලා පොලිසියේ ඉන්නේ OIC තමන්ගේ යාළුවා දරුවන්ගේ ඒවා මේ සර් මෙන්න මේ තාත්තට කෙනෙක් ගහලා පොඩ්ඩක් බලන්නකෝ ඒකට දඬුවම බඳිනවා. ඉතින් අර OIC මහත්තයා ආවලු තාත්තේ කියන්නකෝ කවුද ඔයාට ගැහුවේ? ඔය හරි තැනකදී ගහලා තියෙන්නේ. පිරිසක් ඉන්න තැනක ඒ පිරිස තමයි කියලා තියෙන දරුවා. මේ තාත්තා අහනවලු මෙන්න මෙහෙම. OIC මහත්තයා පොල් ගහක් යට ඉන්නකොට පොල් ගෙඩියක් ඔලුවට වැටුණා. ඔබතුමා පොල් ගෙඩියට විරුද්ධව නඩු දානවාද කියලා. ඒ ගමන OIC මහත්තයා නැගිටලා කිව්වලු තාත්තා මහා බුද්ධිමතෙක් මින් එහාට මොකක් කතා කරන්න දෙයක් නැහැ ඔය කට්ටිය තාත්තා එකතු කරගෙන ආන්න පින්වතුනි නිවැරදිව හිතනගෙන එහෙනම් පටවිය වලට විරුද්ධව අපි නඩු දානවා දාපෝ වලට විරුද්ධව නඩු දානවා ඒවට විරුද්ධව නඩු කියා ගන්නවා සටන් කරනවා ඡන්දේ දෙනවා බලේ පවත්තන්න දඟලනවා සමස්ත ලෝකේම අවිද්‍යාවෙන් පිරලා තියෙනවා ඔය මොනවා වෙනවද පටවිය වෙන්නේ ආපෝ වෙන්නේ තේජෝ වෙන්නේ වායෝ වෙන්නේ සල්ලි කොලයක් ගන්න 5000 10000 ඩොලර් කොලයක් ගන්න ඔය ඔක්කොගෙම තියෙන පටවියයි ආපෝ තේජෝ වායෝ වෙන මොකුත් නැහැ හොඳ ලොකු වටිනා වාහනයක් ගන්න ඔය ඔක්කොගෙම තියෙන පටවියයි ආපෝ තේජෝ වායෝ හොඳ රජ කෙනෙක් ගන්න ශක්තිත රජ කෙනෙක් පටවියයි ආපෝයි පටවි ධාතුවයි ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි ඕවා දකින්නේ ඉතින් ඕවා අපි නුවණින් බලන්න පුරුදු වෙන්න ඕනේ ඊට පස්සේ අපිට රජ්ජුරුව කියලා වැදගත් මොකුත් නැහැ. දැන් බුදුහාමුදුරෝ වක්කලිට කියන්නේ මොකද්ද? වක්කලි මොකක්ද එහාට බලන්නේ? ස්වාමීනි ඔබ වහන්සේගේ රූපය, සාන්ත බව මට පුදුමාකාර සතුටක් දැනෙනවා. උඹ වගේ මෝඩේ වෙන නැහැ. මේකේ තියෙන්නේ මෙන්න මේවා කියලා ඔය පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව පිටා තියෙන හැටි කියනකොට ලැජ්ජා හිතලා දුවනවා. ඕන බලන්නකො පින්වතුනි බුදුහාමුදුරුවෝ උනත් එච්චරයි ආයේ පඨවියයි ආපෝයි තේජෝයි වායෝයි ඉතින් ඔහොම දකින්න පුරුදු වෙන්න ඕනේ ඒකේ ආයේ වැදගත්කමක් හදන්න දෙන්නේ මං හාමුදුරුවෝ කියලාවත් මං මහානායක කියලාවත් රජ්ජුරුවෝ කියලාවත් එහෙම මොකක්වත් හදන්න නැහැ අන්න එහෙම දකින්න හුරු වෙන්න පින්වතුනි ඕක තමයි එහෙම දකින්නකොට ආත්ම සංඥාව කැඩෙනවා ඒකේ සුඛයකුත් නැහැ ඒකේ නිට්ටය බවකුත් නැහැ ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය බොහෝම හොඳින් වැඩිනවා කියලා තේරුම් ගන්න. සියලු දෙනාටම මේ ධර්මය ප්‍රායෝගිකව දකින්න මේ පින්කම ශක්තියක් වේවා බලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු.
දෙවියෝද මේ පින් අනුමෝදන් වේවා දෙවියන්ගේ ආශිර්වාදය හැම දිනකටම ලබා දෙන්න. දෙවියන්ට ඥාතීන්ට අපට උදව් උපකාර කරන හැම දිනකටම ලෝකවාසී සියලු දෙනාට නිවන් පිණිස මේ පින් හේතු වාසනා වේවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බොහෝම මිහිරි අර්ථවත් ධර්මයක් දේශනා කරා. ඔබ වහන්සේ සෑම මොහොතම මම අසපු හැම මොහොතකම ඔබ වහන්සේ බොහෝම අර්ථ සම්පන්න ධර්මයක් දේශනා කරා. මේ මාර්ගයේ ගමන් කිරීමට ඔබ වහන්සේගේ ධර්මයේ මට හේතු වුණා. යම් ග්‍රන්ථය ලිවීමට අප මම ඔබ වහන්සේගේ අභිධර්මයේ තුලින් මාවත වෙනස් කරා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද දවසේ ඒ අපට දේශනා කරා වූ සූත්‍රය ආශ්‍රයෙන් දේශනා කරුවේ සුමිහිරි ධර්මයක්. ඒ වගේම ඔබ වහන්සේ අප වෙනුවෙන් කළා වූ භාවනා පුහුණු වීමට අපි ඔබ වහන්සේට අනන්ත අප්‍රමාණව පින් අනුමෝදන් කරමු. එසේම ඔබ වහන්සේ පතන බෝධියකින් ඔබ වහන්සේට අමා මහ නිර්වාණය ලැබීමට ඔබ වහන්සේ ඇතුළු මේ මහා සංඝරත්නයටත් අමා මහ නිර්වාණය පූර්ණ කර ගැනීමටත් හැකියාව ලැබේවා කියා පතමු. එසේම මේ මොහොතේ මේ භාවනා වැඩසටහනට සහභාගී වූ ඒ සියලුම සදහවත් පින්වත්තුන්ට ඔවුන්ගේ ජීවිතයේ සියලු අරමුණු සාක්ෂාත් කර ගැනීමට එසේම මේ සම්පූර්ණ කර ඒ ගමන මුට යන්ට මේ ප්‍රඥාව ලැබේවා කියා මේ මොහොතේ ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ලෝකවාසීන් මේ වෙසෙන මේ පීඩිත සමයේ අවසානයේ ඔවුන්ට සුවය ලබා ගැනීමට මේ පින අප මේ අසා දැනගත් මේ ධර්මය ඔවුන්ටත් හේතුඵල වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි අප ස්වාමීන් වහන්සේ. තෙරුවන් Everyone.